නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අද උතුම් වෙසක් පුර 15ක පොහොය දවසේ උතුම් වෙසක් පුර 15ක පොහොය දවසේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සම්බුදු සිතකාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් පින්වන්ත හැමදෙනාම වෙසක් පුර 15ක පොහොය දවසේ මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස දයාවෙන් ආදරෙන් ගෞරවයෙන් ඒක රාශි කරගන්නවා. හැමදෙනාම ඒක රාශි කොටගෙන අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් පුර 15ක පොහොය දවසේ සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද වෙසක් පුර 15ක පොහොය දවසේ සම්බුදු සිතකාසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන සදැහැවතුන් පිරිසක් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරත්නය වන්දනා කොටගෙන උතුම් සදහම් සාකච්ඡා පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද උතුම් වෙසක් පුර 15ක පොහොය දවසේත් අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ අපගේ ගෞතම මහ බෝසතාණන් වහන්සේ මනුලොවට ඇවිල්ලා දසපාරමී ධර්මයන් පරිපූර්ණ කරමින් මනුලොව අවුරුදු 29ක් ගෘහ ජීවිතේ ගෘහ බන්ධනයන් මැද නමුත් විරාගී සිතින් බොහෝ කලක් වාසය කළා. ගෘහ ගෙදර අතහැරලා ඒ කාලේ තිබිච්ච ක්‍රමවේදය තමයි ප්‍රධාන ක්‍රමවේද විමුක්තියක් හොයන්න දුෂ්කර ක්‍රියාව. නමුත් ඊට පෙර ආලාර කාලාම උද්දකරාම පුත්තකින් ගුරුවරු හොයාගෙන ගිහිල්ලා ඊටසේ ඒ එතන තියෙන දේවල් හදාරලා හරි පුදුමයි මහා ප්‍රඥාව හසුරවල ඒ සියල්ල අත්හරිනවා. ඒක නම් අපිට හිතා ගන්න බෑ මේ ප්‍රඥාවේ අසිරිය. එහෙමයි. මොකද මේ ලේසියෙන් කෙනෙක් මේ තමන් ගන්න අදහස, දෘෂ්ටිය, ආකල්පේ අතහරිනවා කියන එක මේ ලෝකේ හරි දුෂ්කර කාරණාවක් ඒක. ඒක බුදුරජාණන් දේශනා කරන සල්ලික සූත්‍රයේ මේ ඒ හිතට ගත්තු පණිවිඩේ අදහස, ආකල්පය, දෘෂ්ටිය යම් කෙනෙකුට අතහැර ගන්න බැරි නම් ඒ කෙනාට මේ ගම්බීර ධර්ම හිත පිටින්නේ නැහැ කියන. එහෙමයි ස්වාමීනි. ගම්බීර ධර්ම හිත පිටින්නේ නැහැ කියන. ස්වාමීනි තමන් පැමුණුණු දෘෂ්ටිය අතහරින්න තමන්ට විශාල නුවණක්, විශාල හැකියාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මහ බෝසතාණන් වහන්සේ ඒකයි කාමයන්ගෙන් වෙන් වෙච්ච මනසක් ගොඩනගන්න ගුරු උපදේශයක් ලැබලා රූපයෙන් උපදින පීඩාවෙන් නැති මානසිකත්වයක් ගොඩනගපු මහබෝසතාණන් වහන්සේට ගුරු ඇසුරෙන් ඒක පවා තේරුම් ගත්තනේ මේක කෙලෙස් සහිතයි. එහෙමයි. මේක කෙලෙස් සහිතයි කියලා තේරුම් ගත්තනේ මේක ආයි පොතක් කරා යන්න හේතු වෙනවා කියලා. දෙවරක් හිතන්නේ නැතුව දෙවරක් හිතන්තුරු බැහැර කළා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි ආශ්චර්ය. ආශ්චර්යයක්. ආශ්චර්ය දෙයක් ඒක. එහෙයි. මේ කාම ගුරුසු කාමයට අතහරිනවා කියන එක කෙනෙකුට ලේසි දෙයක් ටිකක් යම් ප්‍රමාණයකට. එහෙමයි. නමුත් මේ වගේ දෙයක් මේ කාමයෙන් වෙන් වෙච්ච සමාධියක් හරියට තමන් තේරුම් අරගන්නවා කියන එක. එහෙමයි. ඒකට ඒ කාලේ මේ වගේ සමාධි උපදෝගෙන යම් සමාධියක් උපදෝගෙන සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රතිඥා දීපු කට්ටිය හිටියා. ඒ කාලේ. අද සමහරවිට පුංචි සමාධියක් ඇති කරගෙන සමහරවිට රහතන් වහන්සේ නමක් කියලා ප්‍රතිඥා දෙන කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒතර යවටෙන කුමක් නිසාද? ප්‍රඥා ලෝකයේ අඩුකම. ඒකයි මේ ප්‍රඥාවට කියන්නේ ආලෝකෝදපාදී කියලා.
ප්‍රඥාවට කියන්නේ. විද්‍යා උදපාදි, පඤ්ඤා උදපාදි. එහෙමයි ස්වාමී. මේ වචන පාවිච්චි කරන්නේ ප්‍රඥාවට. ඒතර සමාධියකට මේ වගේ වචන පාවිච්චි කරන්නේ. ඒතර මහ බෝසතන් අතර පිහිටි ප්‍රඥාව සසරේ පිරු මහා පාරමී බලයක ගෘහගෙදර උපදිද්දීම පිහිටලා තිබ්බා. එහෙමයි. එතකොට අර මහා ප්‍රඥාවකින් සසරේ පිරු මහා ප්‍රඥාවකින් උපදින ශ්‍රාවකයා පවා හරි කියන සැනින් වේගෙන් මේ හිතට උරා ගන්නවා. අදාළ අර්ථය උරා ගන්නවා. අනර්ථයට අග්ගල අතහරිනවා. එහෙමයි. බොහෝ වෙලා යන්නේ. ඒක පුදුමයි. දැන් බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේම දේශනා කළා මේ බුද්ධ ශාසනයේ අනුජාත පුත්‍රයා කියනවනම් සාරිපුත්තයන්ට කියන්න තියෙන්නේ. මේ බුද්ධ ශාසනයේ ඕරස පුත්‍රයා කියලා කියන හරියට මනාකොට කියනවා කියන්න තියෙන්නේ සාරිපුත්තයන්ට කියනවා. මේ බුද්ධ ශාසනයේ සීලයෙන් පාරමී ප්‍රාප්ත කෙනෙක් හිටියා නම් ඒ සාරිපුත්තයන්මයි කියනවා. සමාධියෙන් පාරමී ප්‍රාප්ත කෙනෙක් හිටියා නම් ඒ සාරිපුත්තයන්මයි කියනවා. ප්‍රඥාවෙන් පාරමී ප්‍රාප්ත වුණා නම් විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයෙන් පාරමී ප්‍රාප්ත වුණා නම් ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියන්න තියෙන සාරිපුත්තයන්ටමයි කියනවා. එහෙමයි ස්වාමී. කුමක් නිසාද? සසරේ බොහෝ ප්‍රඥාව වඩලා තියෙනවා. එහෙමයි. බොහෝ කල ප්‍රඥාව වඩලා තියෙනවා. එහෙයි ස්වාමී. ප්‍රඥාව කියන කාරණේ මනස තුල යම් විදියකින් පුංචි වැහිමක් තිබ්බාට අදාළ අර්ථය ඇහිද්දිම ඉමසෙනින් ප්‍රඥා ලෝක විවර වෙනවා. එතකොට මනස. එහෙමයි ස්වාමී. ඒකයි පද හතරි ගාථාව ඇහෙනකොට සෝතාපන්න වෙලා ඉවරයි. පද හතරි ගාථාව ඇහෙනකොට. එහෙමයි. හරි පුදුමයි ඒක. යාන්තම් පොඩි මූඩියකින් වෙහිච්ච වගේ දෙයක් තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඒ අඳුර පොඩි අඳුරක් තියෙන. ඉක්මනින් විවර වෙනවා. එතකොට මේ සූකර කත ලෙනේදී ශාස්ත්‍රුන් වහන්සේට පවන්සලසලා ඉන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ වෙන කෙනෙකුට බණ කියනවා. ඒ බණ අහන් ඉඳලා නිකලෙස් වෙනවා. මේකනේ ආශ්චර්යය. එහෙමයි. දැන් වෙන කෙනෙකුට නම් වෙන වැඩක් කර කර ඉන්න ගමන් මේ බණ අහන්න බෑනේ, අවධානය යොමු කරන්න බෑනේ, ඇටෙන්ෂන් එක තියෙන්නේ නැහැ නේ කියලා කෑ ගහන ලෝකෙට. තමන්ගේ දුර්වලතාවය තමයි හඳුන ගන්නවා. එහෙමයි. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රඥාමතිකම. ප්‍රඥාමතිකම. ශ්‍රාවකී ඔසේ නම් අනේ ශාස්ත්‍රුන් වහන්සේ කෙසේ ඇද්ද? එහෙමයි. මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ වගේ සමාධි බලයක් උපදවාගෙන එදා වජිරාසන භූමියේ දසමරුන් පරදවලා දැන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටමින් ප්‍රථම යාමේ දා වෙසක් පුන් පොහොය දවසේ අද වගේ දවසක එතකොට එහෙමයි ස්වාමීනි. වෙසක් පුන් පොහොය දවසේ පෙර යාමේ ඒ සමාධි බලය කොච්චර බලවත්ද කියන්නේ ඒක විස්තර කරනවා. සෝ ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදුබූතේ කම්මනීයේ ටිතේ ආනෙන්ජප්පත්තේ. ඒ කියන්නේ එතන විස්තර කරනවා මේ හිත සමාධිමත් වුණාට පස්සේ හිත පිරිසිදු වුණාම හිත බබලනකොට උපක්ලේශ නැති වුණාට පස්සේ අවබෝධයට සුදුසුනාම නොසෙල්ලී තිබුණාම ඒ කියන්නේ ඒ වෙලාවේ කිසිම අරමුණක් හිතුවේ කිසිම ආකාරයේ මානසික කැළඹීමක් උපදින්නේ නැහැ. කිසිම ආකාරයක. එහෙමයි. ඊතරම් තමන්ගේ මනසේ පාරිශුද්ධ බවක් තිබුණා. අකම්පිතයි. එතකොට මොකද කරේ මහ බෝසතාණන් වහන්සේ පෙර ජීවිත සිහි කරන්න පටන් ගත්තා. හරි යසිරි. ඒතර බලන්නේ කලක් පාරමී ධර්මයන්ගෙන් පිරු මනසේ එතකොට ඒකට හිත යොමන්න විතරයි තියෙන්නේ. සර්වඥයන් වහන්සේගේ හිතේ ස්වභාවයක් ඒක. එහෙමයි ස්වාමීනි. හිත මෙනෙහි තාම කෙලෙස් සහිතයි. ආසවක්ක ඥාන පුදවගන්නේ. හිත පිහිටවනෝ පිහිටවද්දී මෙන්න එක පෙර ජීවිතේ පේනවා. තුහිත හිටිය බව පේනවා. එහෙමයි. ඊටත් පෙර ජීවිතේ කොහෙද හිටියේ කියලා පේනවා. ඊටත් පෙර ජීවිතේ කොහෙද හිටියේ කියලා පේනවා. බලනකොට ජීවිත එකක් දෙකක් තුනක් හතරක් නෙමෙයි. සංවට්ට කල්ප විවට්ට කල්ප. ඒ කියන්නේ මේ මහ පෘථුවිය ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ එතකොට දකින්නේ පෙර ජීවිතෙන් තමයි එතකොට. එහෙමයි ස්වාමී. අග්ගඤ්ඤ සූත්‍රයේ සිදුවීම. ඒ කියන්නේ මේ එතකොට අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන මේ මහ පෘථුවිය කොහොමද මේ ලෝක තුල නිර්මාණය වෙච්ච විදිය. ඊළඟට දැන් සත්ත්ව සූර්ය ගමන සූත්‍රයේට මේ විදිය විස්තරයට අදාළ වෙන්නේ අනාගතයේ දකිද්දී. එහෙමයි. සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රය අපේ මේ සූත්‍ර දේශනා ඉස්සරහට කතා වෙනවා. ඒතර සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ තියෙනවා අනාගතයේ සූර්යයන් හතක් පායලා පෘථිවිය විනාශ වෙන හැටි. ඒතර ඔය මේ හටග අග්ගඤ්ඤ සූත්‍රයේ විදියට පෘථිවිය හට ගන්න කාල ගත්තත් කල්ප ගණන්. එහෙමයි. ඒ කවුරුද්දකින් දෙයකින් පෘථිවිය හටගන්නේ. එහෙයි.
එතකොට සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ විදිහට පෘථිවිය විනාශ වෙනවා නම් කල්ප ගණන් විනාශ වෙනවා. එක අවුරුද්දකින් දෙකකින් පෘථිවිය විනාශ වෙන්නේ නැහැ. එහෙමයි. ඒවට කියන සංවට්ට කල්ප විවට්ට කල්ප කියලා. එහෙමයි. හට ගන්න කාල වෙනසින කාල. ඒ දක්වාත් සිහි කරමින් හැකියාව මහ බෝසතාණන් වහන්සේට ලැබුණා. තාම කෙලෙස් සහිත කෙනෙක්. මේ වජිරාසන භූමියේදී මේ මහා විද්‍යාව පහළ වුණා බෝසතාණන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. මේ මහා විද්‍යාව මහා බෝසතාණන් වහන්සේගේ චිත්ත සංතාන ඉපදිනකොට දෙව් මිනිස් ලෝකයාගෙන මහා කරුණාව ඉපදුනා. කුමක් නිසාද? ශාස්ත්‍රුන් සර්වඥයන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ බලද්දිම දැක්කා තමන් ඉපදුණු නැති තැනක් තියෙනවා නම් මේ සංසාර ගමන එනකොට කොහෙද මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ පමණයි. හරක් වෙලා ඉපදිලා ඉඳිද්දි බෙලි කැපුම් කද්දි ගලපුලි සතර මහා සාගරේ ජලයට වැඩි. බැලුව අනිත් අයට එයාගේ ජීවිතත් එහෙමයි. එළුව වෙලා ඉපදිලා ඉඳිද්දි බෙලි කැපුම් කද්දි ගලපුලි සතර මහා සාගරේ ජලයට වැඩි. බැලුව අනිත් අයගේ එයත් එහෙමයි. කෙලවරක් නැහැ සසර. එහෙමයි. සියලු සත්වයින් ගැන ඇති වුණා මහා කරුණාව. ඒ සසරේ කුමක් නිසාද? ඒකට හේතුව ඒන සසරේ බලනකොට මේ මිහිපිටින්න කිසි කෙනෙක් මව් නොවෙච්ච කෙනෙක් නෑ. විටක මවක්, විටක පියෙක්, විටක සහෝදරේ, විටක ඥාතියෙක්, විටක යෙහෙලියක්, විටක යහළුවෙක් නොවෙච්ච කෙනෙක් නෑ. එහෙමයි. හැම කෙනා මව් වෙලා ඉඳලා තියෙනවා මහා කරුණාව ඇති වුණා. හැම කෙනාම තාත් වෙලා ඉඳලා තියෙන මහා කරුණාව ඇති වුණා බෝසතාණන් වහන්සේට. ඒතර මහා කරුණාව ඇති වෙලා ඊළඟ ඒතර මේකට හරි ලස්සනට විස්තර කරනවා. ඉතිසාකාරං සෞද්දේශං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරාමි. මේ විදියට හේතු සහිතව කරුණු සහිතව සිදුවීම් සහිතව සියල්ල සහිතව තමයි දැන් පෙර ජීවිත සිහි කරන්නේ. අයංකෝ මේ ඊට පස්සේ මේ බෝධිරාජ කුමාර සූත්‍රයේ තමයි මේ කොටස තියෙන්නේ. ඒ නිසා කියන රාජකුමාරය ප්‍රත්‍යා පඨමි යාමේ මෙන්න මේ පඨම යාමේ ප්‍රථම යාමේදී පඨමම් විද්‍යා අධිගතා අවිද්‍යා විහතා පළවෙනි ඕම විද්‍යාව ඉපදුනා. විද්‍යාවක් ඒක. එහෙමයි ස්වාමීනි. විද්‍යා උප්පන්නා ආලෝකෝ උප්පන්නෝ ආලෝකයක් ඉපදුනා කියන. ඒක දැන් බෝසතාණන් දැක්කා පෙර කවදාවත් සසරේ නොදකපු දෙයක් දැක්කා. ඒක ආලෝකයක් විදිහට දැක්කේ. ඒතර මෙතුවක්කල් තමන්ගේ හිතට ඒක අඳුරක් වෙලා තිබුණ කුමක්ද? පෙර සසර කියන කාරණේ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයාගේ සසර ඒ මහ බෝසතාණන් වහන්සේගේ හිතට අඳුරක් වෙලා තිබුණා. නොපෙනී තිබුණා. අඳුරක් කියලා කියන්නේ ඒකයි. දැන් අඳුර තියෙන වෙලාවට අපිට මේ කාමරය තුල තියෙන දේවල් පව පේන්නේ නැහැ නේ අපිට. එහෙමයි ස්වාමීනි. අඳුරක් එතකොට ඒක. වැහුණු දෙයක්. වැහුණු දෙයක්. එහෙමයි. ඒතර දැන් බලන්න මහ බෝසතාණන් වහන්සේ අඳුරක් වෙලා තිබිච්ච ලෝකය පේන්න පටන් ගන්නකොට දැනුනේ කොමක් විදියටද? ආලෝකයක් විදියට. එහෙමයි. අඳුරක් වෙලා තියෙන දේ පේන්න පටන් ගන්නකොට මහ බෝසතාණන් වහන්සේ දැනුනේ ඒක විද්‍යාවක් විදියට. මිතුවක් කල්ලි එහෙනම් ඒ ඥානෙ ඉපදුන්නේ නැහැ. මිතුවක් කල්ලි අඥාන භවයේ හිට බෝසතාණන් වහන්සේට වැටුණා. එහෙමයි. ඊට විස්තර කරනවා ප්‍රථම යාමේ මා විසින් අද්දුට පළමු විද්‍යාව මෙයයි කියනවා. අවිද්‍යාව දුර වෙලා ගියා, විද්‍යාව පහළ වුණා. අඳුර දුර වී ගියා, ආලෝකය පහළ වුණා. බලන්න තමන්ගේ හිතේ ඇති වෙච්ච උදානමයි. අප්‍රමාදීව කෙලස් තවන වීරිය ඇතිව කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිතව. ඒතර බලන්න මේ කයයි ජීවිතය ගැන හිතන්නේ නැතුව යම් කෙනෙක් ධර්මයේ හැසිරෙනවා නම් ආන්නේ කෙනාට යම සිදු වෙන්න ඕනද මට ඒ දේ සිදු වුණා කියලා කියනවා. එහෙමයි. එහෙනම් තමන් වහන්සේට මහා මානසික පරිවර්තනයේ මානසික මේ ආලෝකයේ විද්‍යාව ඉපදුනේ කුමක් නිසාද? ජීවිතයත් දහමට පිදුණු නිසා. කය දහමට පුදල වාසය කරපු නිසා. එහෙමයි. දහමට පුදල වාසය කරනවා කියන්නේ මොකද්ද? කරුණාව දියුණු කරනවා. කයට මොනෝ වෙන්න ගියත් කරුණාව නැති කරගන්නේ නැහැ. කයට මොනෝ වෙන්න ගියත් මෛත්‍රිය නැති කරගන්නේ නැහැ. කයට මොනවා වෙන්න ගියත් මුදිතාව නැති කරගන්නේ නැහැ. කයට මොනෝ කය විනාශ වුණත් උපේක්ෂාව නැති කරගන්නේ නැහැ. එහෙමයි. ආන් ඒකයි. ජීවිතේට මොනෝ වුණත් කරුණා, මෛත්‍රී, මුදිතා, උපේක්ෂා, සීල සම්පත්තිය වෙනස් කරගන්නේ. ඒකයි කාය ජීවිත පිළිබඳ අපේක්ෂාවක් නැතුව වඩනවා කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. සිහිය වඩන්න යනකොට කයට මොන හරි වෙනවා නම් කය අතහරිනවා, සිහිය රැක් ගන්නවා. කයත් අතහරිනවා නම් කාමයේ කිසි අතහරින්නේ නැද්ද?
එහෙමයි ස්වාමීනි. කයත් එසේ අතහරිනවා නම් කාමයේ කෙසේ අතහරින්නේ නැද්ද? හරි ආශ්චර්ය නැද්ද? එහෙමයි. ආශ්චර්යයි. ඉවන් උදාර ජීවිතයක් ගැන මෙවන් යුගයක ඉපදිච්ච අපිට අසන් ලැබීම පවා මහා දුර්ලභ දෙයක් ඒක. එවන් උත්තම ජීවිතයක් ගැන හිත පහදව ගන්න ලැබීම පවා මහා භාග්‍යයක් අපිට. එහෙමයි. යම් කෙනෙක් මේ බෝසත් චරිතයේ මේ මහා ගුණය ගැන පවා සාදු හඬංගමින් අනුමෝදන් වෙනව නම් හිත පහන් කර ගන්නව නම් දෙව් මිනිස් ලෝකයාට ධර්ම දානේ දිදී දෙව් මිනිස් ලෝකයාගේ හිත පහන් කරනව නම් තමන්ට රැස් වෙන පින ප්‍රමාණ කරන්න බෑ. ඒ රැස් වෙන පුණ්‍ය සම්පත්තිය නිවනටම බීජයක් කරනවා. ඒ රැස් වෙන පුණ්‍ය සම්පත්තිය නිවනට බීජයක් කරනවා. ධර්ම දානයේ අසිරියයි මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ධර්ම දානය දෙන පිරිස නිවන් මගට බීජයි තමන්ගේ හිතවල හදාගන්න. ඒ බීජයයි සසරේ ටික ටික ලිය දාන්නේ. බීජයටයි තමන්ගේ මේ පෝෂණය සපයනකොට ටික ටික මේ වැඩින්න පටන් ගන්න. එහෙමනේ බීජ කුණු වෙලා නම් මොකද වෙන්නේ? බීජයක් නැත්නම් මොකද වෙන්නේ? වතුර දැම්මත් පෝර දුන්නත් වැඩක් නැහැ නේ. ඒ ශාස්ත්‍රීය සම්පත්තිය ගැන යම් ආකාරي පහන් හිතක් ඉපදෙලා නැත්නම් කෙනෙකුට විවිධ ගුණධර්ම පුරුදු කරනවා. නිවන් මාර්ගක් වැඩෙන්නේ නැහැ. එහෙමයි. නිවන් මාර්ගක් වැඩෙන්නේ නැහැ. ඒකයි මේ නිවන් මාර්ගයේ ආරම්භය කියන්නේ තෙරුවන් ගැන ප්‍රසාදය කියන එක. නිවන් මාර්ගයේ ආරම්භය කියලා කියන්නේ බොහෝ බුද්ධ දේශනාවල තියෙන තෙරුවන් ගැන ප්‍රසාදය. මේක මහායාන මතයක් නෙමෙයි. එහෙමයි. සමහර කට්ටිය කියනවා මේ මහායාන මත කියලා. නෑ. මේ තෙරුවන් ගැන ප්‍රසාදය කියලා කියන්නේ මේ සතර පායේ නිදහස් කරන ධර්මයන් කියලා බොහෝ බුදු දේශනාවල කෙලින්ම තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා ඉතින් ওই විදිහට හිත සමාධිගත සිතක් ඇති වුණාට පස්සේ දැන් මහා කරුණාව ඇතිලා දැන් බෝසතාණන් වහන්සේ තියෙන්නේ බෝසතාණන් වහන්සේ ඊළඟට බලනවා දැන් මේ ඉරණමට මේ සත්‍ය කෙලවරක් නැතුව මේ සසරේ පැටලි එන්නේ කුමක් නිසාද කියලා. එන්නේ කුමක් නිසාද? එතකොට බෝසතාණන් වහන්සේ බැලුවා දැන් ඊළඟට එන මේකට කරන් තියෙන්නේ මොකද්ද? එහෙනම් මේ සත්‍ය චුත වෙන හැටි උපදින හැටි දකින්න මම දැන් මේ හිත යොමු කරන්න ඕන. එතකොට දැන් චුත වෙන හැටි උපදින හැටි දකින්න පුළුවන් නම් ඒකෙන් පුළුවන් කර්මයයි කර්මෙන් රැස් වෙන විපාකයේ තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ඒ මොකද එක චරිතයක් දිහා බලන් ඉන්නවා. ඒ චරිත රැස් කරපු කර්ම ටික පේනවා. ඊට පස්සේ ඒ චරිත චුත වෙනවා. ඊට පස්සේ ඒ රැස් කරපු කර්මයට අදාළව ගිහිල්ලා උපදිනවා පේනවා. එහෙමයි. එතකොට ඒ ඥානෙට කියනවා චුතූපපාත ඥානය කියලා. ඉතින් අපේ මහ බෝසතාණන් වහන්සේ ওই විදිහට සිත උපක්ලේශ නැති වුණාම හිත මෘදු වුණාට පස්සේ අවබෝධයට සුදුසුනාම නොසෙල්ලී තිබුණාම අකම්පිත වුණාම සත්‍යයන්ගේ චුත වීමයි ඉපදීමයි දැනගන්න ඕන කියලා ඒ ඥානෙ පිරිසිදු කරගන්න ඕන කියලා සිත යොමු කළාගෙන එච්චරයි. එහෙමයි. හරි පුදුමයි අර බලගතු වෙච්ච දියුණු වෙච්ච වැඩිච්ච ගුණයකින් නිර්මාණය වෙච්ච හිතේ ස්වභාවය මොකද්ද? හිත පිහිටනකොට මෙන්න පේන්න පටන් ගන්නවා. තමන් වහන්සේ පෙර සංසාරේ කරේ මොනවද කියලා ඔන්න කොහොම පේන්න පටන් ගන්නවා. එහෙමයි. දියුණු කර පාරමී බලයන් පේන්න පටන් ගන්නවා. ලක්කන සූත්‍රයේ පුරාවට තියෙන මේ ඥානෙ අසරිය. දැන් මේ විවිධ දේශනාවල ගත්තොත් මේ ඥානයන් දෙකේ අසරිය ප්‍රකට කරනවා. එහෙමයි. පුබ්බේ නිවාසානුස්සති ඥානට සංවේදී වෙන්නේ පෙර ජීවිතේ කොහෙද හිටියේ එච්චරයි. කරපු කියපු දේවල් ඔක්කොම සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි. කරපු දේවල් සංවේදී වෙන්න පටන් ගන්න චුතුප්පාත ඥානෙට. චුතුප්පාත ඥානට සංවේදී වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක වෙනම ඥානයක් එතකොට. ඒක වෙනම විද්‍යාවක්. කියනවා ඊට පස්සේ මම මිනිස්සස් ඉක්මවාගේ දිවස් නුවණින් චුතවන්නා වූ උපදින්නා වූ හීන ප්‍රනීත සුවර්ණ දුර්වර්ණ සුගති දුගති සත්‍යයන් කර්මානුරූපව චුත වෙලා කර්මානුරූප උපත කරා යන ස්වභාවය දැක්කා කියලා කියනවා. මේ කර්ම කළා මේ කර්මයේ නිසා මේ තැන ඉපදුනා මේ විදිහට විඳවනවා. සමහර සත්‍ය දකින්න දැන් මේ ජීවිතේ ඔන්න අපි හිතමුකෝ දැන් ගිහිල් දෙවියන් අතර උපදිනවා. සමහර මේ ජීවිතේ කරපු ක්‍රියාවක් නිසා නෙවෙයි දෙවියන් අතර යන්නේ පෙර සංසාරේ කරපු ක්‍රියාවක් නිසා සමහර විට. එහෙමයි. හරි ආශ්චර්යයි. ඒවත් දකින්න. එහෙමයි ස්වාමීනි. දැන් මේ සමහර අය ඉන්න මේ ජීවිතේ දුෂ්චරිතය දිලා. සමහර දෙවියන් අතර ගිහිල්ලා. සාමාන්‍ය අන්‍යාගමික ශාසනයට පැහැදිච්ච නැති භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් නැති අය සමාධියක් උපදවගෙන මේක බැලුවා හිතනවා හරි වැඩේ නෙමෙයි. මේ දුෂ්චරිතය යෙදිච්ච කට්ටිය සුගතිය ගිහිල්ලා කියලා. එහෙමයි.
ශාස්ත්‍රුන් සර්වඥයන් වහන්සේ බලනකොට දකිනවා ඒක මේ ජීවිතයේ ක්‍රියාවක ප්‍රතිඵලයක් නෙවෙයි පෙර ජීවිතයක කරපු මහා පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක්. ඒ පින බලවත් වුණා මේ ජීවිතේ පව එකකින් යට වහගෙන අර පින ඉස්මතු වෙලා දෙවියන් අතට අරගෙන ගියා. ස්වාමීන් එතරම්ම පාරිශුද්ධව බබලන අන්න ඥානෙ බලන්න. ඒකට ඒක විනිවිද දකින්න පුළුවන් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන්. එච්චරම් ආශ්චර්ය හැකියාවක් මහ බෝසතන් අතර ලැබුණා. එහෙ ස්වාමීනි. හරිම පුදුම අසම සමයි කියලා කියන්නේ ඒකයි. එහෙ ස්වාමීනි. ඊට පස්සේ පින්වත් රාජකුමාරි රාත්‍රියේ මධ්‍යම යාමේ මා විසින් අද්දුටු දෙවෙනි විද්‍යාවමයි කියනවා. අවිද්‍යාව දුරු වුණා රාජකුමාරයේ මගේ හිතේ. විද්‍යාව පහළ වුණා රාජකුමාරයේ මගේ හිතේ. අඳුර දුරු වී ගියා රාජකුමාරයේ මගේ හිතේ. ආලෝකය පහළ වුණා රාජකුමාරුනි මගේ හිතේ කියනවා. එහෙමයි හරි ස්වාමීනි. ආශ්චර්යයි නේද? අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් කයයි ජීවිතේ අත්හැරලා දහමකට දිවි පිදූ කෙනෙක් මේ ලෝකෙ සිටීද ඔහුට යම් ඉරණමක් අත් වෙනවද අනේ ඒ ඉරණම අත් වුණා රාජකුමාරුනි මට කියන. එහෙමයි ස්වාමීනි. ඒ ඉරණම මට අත් වුණා කියන. එහෙමයි. ඒකෙන් ලෝකෙට ප්‍රතිෂ්ඨා දෙන්නේ කොහොමද? මොකද සිංහනාදේ කයයි ජීවිතය අතහැරලයි මම මේ ධර්මයට දිවි පිදුවේ කියලා දෙව් මිනිස් ලෝකයට කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ බලන්න සාන්තිවාදී ජාතකයේ තමන් වහන්සේගේ අත කපනවා. ඉවසීම කරුණාව මෛත්‍රිය නැති කරගන්නේ අත කැපිලා යනවා. එහෙමයි. කකුල් කපනවා සතර බ්‍රහ්ම විහරණ හිතෙන් නැති කරගන්නේ. කකුල නැති වෙච්චාවේ මම මේක නැති කරගන්නේ කියන තැන. ගුණේ නැති කරගන්නේ. ගුණේ නැති කරගන්නේ කියන තැන. එහෙමයි ස්වාමීනි. එහෙම උත්තමයන්ටයි සම්බුදු පදවිය තියෙන්නේ. එහෙම උත්තමයන්ටයි සම්බුදු පදවිය තියෙන්නේ. එහෙමයි. ඔහොම කැපකිරීම කරන කවුද මේ ලෝකෙ සිටින්නේ? එහෙමයි. කය පරදුවට තියාගෙන දහමට මුල් තැන දෙන්න. කය පරදුවට තියාගෙන මේ ගුණයක් වඩන්න මහන්සි ගන්න. එවන් උත්තමයෙකුට වඳින වැඳිල්ල පවා සුගති සැප උපද්දනවා කියන්නේ ඒකයි. එහෙමයි ස්වාමීනි. ඒකනේ අර සැඩොල් කුලේ ඉපදිච්ච කම මහලුම මරණාසන්න වෙච්ච ස්ත්‍රිය ශාස්ත්‍රුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දකින්නෝනේ. එහෙමයි. පාරේ වැටලා ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ ඉමිදෙර උදෑසන ආනන්දයන් වහන්සේත් එක්ක වඩිනවා. හරි අසරි දැක්ක ගමන්ම ආනන්දයන් වහන්සේ ඉස්සරහට පැනලා කිව්වා මෑණියෝ මේ ඉන්නේ මේ ලෝකෙට කලාතුරකින් පහළන සර්වඥයන් වහන්සේ. එහෙමයි. දකින්න දැකලා හිත පහදවගෙන වැඳ ගන්න කිව්වා. එතන මේ ස්ත්‍රියට සර්වඥ කියන වචන තේරෙන්නේ දැක්කා. දැන් බුද්ධ කියන කාමයේ වචනේ ලෝක කතාවේ වී තිබුණනේ සියල්ල අවබෝධ කරමු කෙනෙක් ඉන්නවා කියලා ගුණ වශයෙන් දන්නේ නැහැ. එච්චර ලොකුට අරහන් සම්මා මෙහෙමයි කියලා ඉවරලා. එහෙමයි. දැක්ක ගමම්ම හිත පැහැදුනා වන්දනා කරගත්ත එච්චරයි භාගතුන් වහන්සේ වැඩියා. එහෙමයි. මේ භාගතුන් වහන්සේ දන්නවා මෙයාට මෙච්චරයි කරන්න පුළුවන්. වෙන දෙයක් කරගන්න බෑ මෙයාට. ඒකයි ශාස්ත්‍රුන් වහන්සේ වැඩි. නැත්නම් ධර්මයේ කියනවනේ. මහා කාරුණිකයිනේ. පිස්සු හැදිච්ච ගව දිනක් ආවා. ඇන්න මැරුණා නිදාපිපිදිය වගේ දෙවියන් අතර. එහෙමයි. නිදාපිපිදිය වගේ දෙවියන් අතර කොමක් නිසාද? ඒ මහා ගුණ කඳටයි වැන්දි. ස්වාමීනි ඒ කාන්තෙන් දෙව් මිනිසුන්ට සැපේ උදා කරන උත්තම මහාර්ග මාණික්ක රත්නයක්. මාණික්ක රත්නය ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය. යම් කෙනෙක් බුදුන් සරණ යනවනම් එහෙමයි. අපායක් නැහැ කියනවා. එහෙ ස්වාමීනි. රතන සූත්‍රයේ තියෙන යං කිංචි විත්තං ඉදවා හුරම්වා මෙලොව හරි පරලොව හරි මේ යම් සග්ගේසු ආයන් රතනම් පනේ සුගතී හරි කොහේ හරි තැනක මේ ලෝකේ රතන කියලා කියන පාවිච්චි කරන වටිනා කියන අදහස. එහෙමයි. මනුෂ්‍ය වේවා මේ සජීවී වේවා අජීවී වේවා. ඒ දේවල් අතර මේ ලෝකේ දුර්ලභ දේවල් නැද්ද? පණීතං කියලා කියන්නේ වටිනා දේවල් අතරත් වටිනා දෙයක් කියන අදහස. එහෙමයි ස්වාමීනි. වටිනා දේවල් අතර ප්‍රණීත දේවල්. එහෙමයි. දෙයක් ඇද්ද? සජීවී වේවා අජීවී වේවා ඒ සියලු දෙනා අතර තථාගතයන් වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ කියන. එහෙමයි. මේ භාගතුන් හස්තෙන් ආයතනින් සත්‍ය ක්‍රියා කරන මේක පින්වත් මහණනි සත්‍යයක් මේ සත්‍යානුභවයෙන් සිත් වේවා කියලා සිත් පතක් තමයි විශාලා මහනුවර තුම්බිය දුර වෙලා ගියේ. එහෙමයි. දසදහසක් ලෝක ධාතුවේ මේ ආඥා චක්‍රේ පවතින. සදහැසිතින් යම් කෙනෙක් මේ රතන සූත්‍ර මේ ගාථා පවා සිහි කර කර හිටියත් කොතරම් ආරක්ෂාවක් සැලසෙනවද? මොකද සත්‍ය නිසා. එහෙමයි. ඇයි කයයි ජීවිතය අතහරිනවා අසංකේය කල්පලක්ෂ 4ක්. කයයි ජීවිතය අතහරිනවා. කයයි ජීවිතය අතහැරලා ධර්මයට මුල් තැන දෙනවා. කයයි ජීවිතය රකින්නේ.
කය ජීවිතේ පරිස්සම් කරන්නේ නානවා, ආහාර ගන්නවා. ඊට වඩා මුල් තැනක් දෙන්නේ. ඊට වඩා මුල් තැන දෙනවා කොමකටද? සීලය රැක ගන්න. සීලය හේතු කරගෙන කවදාවත් කය ජීවිතේ මුල් තැන දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. සීල් රැකීද්දි කය ජීවිතය අතහරිනවා නම් සසර පුරා අසංකේය කල්ප ලක්ෂ 4කුත් අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරා හරි ආශ්චර්යයි. සීලය කවදාවත් හේතු කරගෙන කය ජීවිතය රකින්න වෙනවා නම් කය ජීවිතය රැකීම හේතු කරගෙන සීලේ පරිදුවට දුස්සීල වෙන්න වෙනවා නම් කවදාවත් දුස්සීල වුණේ කය ජීවිතය අතහැරියා. එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ නැති කරගන්න වෙනව නම් තමන්ගේ කය ජීවිතය නිසා කය ජීවිතය අතහැරියා, කාමයේ අතහැරියා, සතර බ්‍රහ්ම විහරණ නැති කරගත්තේ නැහැ. කය ජීවිතේ රකින්න ගිහලා දානය තමන්ගේ නැති කර ගන්න වෙනවා නම් දානය පුරුදු කළා, කය ජීවිතය අතහැරියා. කිසි දවසක ගුණය අත්හැරියේ නැහැ. එවන් ගුණයකට දීපිදු ආශ්චර්යමේ තියෙන්නේ වජිරාසන භූමිය. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා. ඉතින් ওই විදිහට සමාධිගත සිතක් ඇති වුනහම, සිත පිරිසිදු වුණාම, සිත බබලනකොට, උපක්ලේශ නැති වුණාට පස්සේ, හිත මෘදු වුණාට පස්සේ, අවබෝධයට සුදුසු වුණාට පස්සේ, නොසෙල්වී තිබුණහම, අකම්පිත සිතක් ඇති වුණාම, එතකොට මං ආසවක්ඛේ ඥානෙ ලැබීමේ නුවණ ලබා ගන්නට සිත යොමු කළා කියන. ඒ කියන්නේ තමන්ගේ හිත සියලු කෙලෙසුන්ගෙන්, සියලු ආශ්‍රවයන්ගෙන්, ඒ වෙනකොට ආශ්‍රව කියන කාරණේ හරි ආශ්චර්ය ප්‍රකටයි. දැන් මහ බෝසතාණන් හරි තමන්ගේ හිතේ. එහෙමයි ස්වාමී. එතකන් එහෙම දෙයක් සංවේදී වෙලා තිබුණේ නැහැ. එහෙයි. ඒ කියන්නේ මෙලොවෙන් පරලොවට ඇදගෙන යන දෙයක් ආධ්‍යාත්මය තියෙනවා කියලා අර ප්‍රභාස්වර හිතට මහ බෝසතාණන් හතර පේනවා. එහෙමයි ස්වාමී. මෙලොවෙන් පරලොවට ඇදගෙන යන දෙයක් හිතේ තියෙනවා කියලා වැඩ කරනවා කියලා පේනවා. ඒ වෙන වෙන මේ විදිහට හදර ගන්නවා. කාම ලෝකෙට ඇදගෙන යන්නේ මෙන්න මේ හිතේ තියෙන මේ ස්වභාවයයි, මේක කාමාශ්‍රවයයි කියලා වචනයක් දෙනවා ලෝකෙට. එහෙමයි. කාම ලෝකෙට හිතේ ඇදගෙන යන්න හේතු වෙන දේ ලෝකෙට කියනවා මේක කාමාශ්‍රව කියලා. ඒ වගේම භවආශ්‍රව කියලා ස්වභාවයක් අඳුර ගන්න. පැවැත්ම පිණිස ඇදගෙන යන දේවල් තියෙනවා. දැන් අපි කාමයන්ගෙන් ඈතර වුණත් ආයෙ සසරට ඇදලා දාන ස්වභාවයක් හිතේ තියෙනවා. කාමයන්ගෙන් කාමයේ අතහැරිය කියන්නේ කාම ලෝකෙට යන්නේ නැහැ. එහෙමයි. නමුත් තව ලෝකවලට ඇදගෙන යනවා. එතනින් නැවතුණා වෙන්නේ නැහැ. නැවතුන්නේ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකනේ අසිරිමත් ප්‍රඥාව කියන්නේ. එහෙමයි. අහුවෙන්නේ පේනවා පැවැත්මට ඇදලා දාන ස්වභාවයක් තමන් හිතේ තියෙනවා කියලා පේනවා. එහෙමයි. විනිවිද දකින්න කියන්නේ මේ තුනක්. ඊළඟ අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ විතර මේ කාමාශ්‍රව කියලා දෙයක් තියෙනවා කියලා දකින්න නැති බව අවිජ්ජාශ්‍රව. පැවැත්මකට සසරේ ඇදලා දානවා කියලා පේන්නේ නැත්නම් සත්‍යයකට අවිජ්ජාශ්‍රව. දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගේ පේන්නේ නැත්නම් අවිජ්ජාශ්‍රව. එහෙමයි. සසර පේන්නේ නැත්නම් අවිජ්ජාශ්‍රව. සසරට යන හේතුන වැඩපිළිවෙල පේන්නේ නැත්නම් අවිජ්ජාශ්‍රව. එහෙමයි. ඉතින් මේ ඔක්කොම වෙන වෙනම හඳුනා ගන්න හිතේ ওই ස්වභාවයන් තුන තියෙන කොහොමද? කාම ලෝකෙට කාමයට ඇදලා දාන ස්වභාවය හිතේ තියෙනවා. පැවැත්මට ඇදලා දාන ස්වභාවය හිතේ තියෙනවා. ඉතින් ඒ ස්වභාවයන් දෙකක් ඒව වෙන වෙනම. එහෙමයි. ඒ හිතේ තියෙන ස්වභාවයන් දෙකක් ඒක. එහෙයි ස්වාමීනි. ඒතර මේ ස්වභාවයන් දෙක වෙන වෙනම හඳුනගන්න එක මේ වගේ සරල විදිහට කිව්වොත් එහෙම දැන් කාමයට අපි මොකද ඉෂ්ඨකාන්ත මනාප දෙයකට කැමැත්ත ඇති වෙනවා කියලා කියන්නේ හිතේ එක ස්වභාවය. තරහ යනවා කියලා කියන්නේ තවත් ස්වභාවය. එහෙමයි. දෙකක් නේ ඒකට ඒක. ශ්‍රද්ධාව ඇති වෙනවා කියලා මනසේ ඇති වෙන තව එක ස්වභාවයක්. වීරිය කියලා කියන්නේ මනසේ තියෙන තවත් ස්වභාවයක්. සතිය කියන්නේ මනසේ තියෙන තවත් ස්වභාවයක්. සමාධිය කියලා කියන්නේ තවත් ස්වභාවයක්. ප්‍රඥාව කියලා කියන්නේ තවත් ස්වභාවයක්. එහෙමයි. හරි පුදුමයි. මේ වෙන වෙන විදිහට විනිවිද දකින්න සියල්ල. සියල්ල වෙන විදිහට දකින්න. ඒ වගේ කාමයට හිත නතු කරලා බැඳලා තියෙන ස්වභාවයක් හිත ඇතුලේ තියෙනවා කාමාශ්‍රව. පැවැත්ම පිනිස හිත යොමු කරන බැඳ තමන දේවල් ආධ්‍යාත්මී තියෙනවා. ඒ කිසි දෙයක් අවබෝධ නොකරන ස්වභාවයකුත් හිත ඇතුලේ පැවතිනවා. එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට දැන් මේවා කියලා දෙන්න එපා හිතේ තියෙන දකින්න දෙයි. දෙව් මිනිස් ලෝකයට වචන තුනකින් කියන කොහොමද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව අවබෝධ කළා මහ බෝසතාණන් වහන්සේ මහ බෝ වැඩදී. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි හරි ආශ්චර්යයි මහ බෝසතාණන් වහන්සේ අවබෝධ කළා
මේ දෙව් මිනිස් ලෝකයාටම රහසක් වෙලා තිබි තව දෙයක්. කුමක්ද? ඉපදීම කියලා කියන්නේ තමන්ට විතරක් මේ ඉපදීම මේ දුකක් කියන කාරණය අවබෝධ කළා. ඒක තමන්ට විතරක් නෙමෙයි දෙව් මිනිස් ලෝකයාටම සදාතනික දෙයක්. මේක ආර්ය සත්‍යයක් කියන කරුණ අවබෝධ කරගත්තා. එහෙමයි. ජරාව කියන එක ජරාවට පත් වෙන්න තැනක් මේ ලෝකේ නැති බව. ජරාවට පත්වීම සියලු සත්‍යයන්ටම සදාතනික පොදු ධර්මතාවයක් බව. එහෙමයි. ඒක දුකක් බව, ඒක ආර්ය සත්‍යයක් බව අවබෝධ කරගත්තා. ඒ වගේම ව්‍යාධිය දුකක් කියලා අවබෝධ කළා, මරණය දුකක් කියලා අවබෝධ කළා, ශෝක දුක, ශෝකයේ කියන ස්වභාවය හිතේ හට ගන්නවා මේක සියලු සත්‍යයන්ටම උරුමයි. අපි හිතනෝනේ දුකක් හටගත්තම මට විතරයි උරුම කියලා. එහෙමයි. නෑ, එහෙම හිතන්නේ ආර්ය සත්‍යයක් විදිහට අවබෝධ වෙලා නැති නිසා. ශෝකය කියන එක එකිනෙක කෙනාට පවතිනවා. පරිදේව කියන එක හැම කෙනාටම පවතිනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට හිත දුකටපත් වෙනවා කියන එක හැම කෙනෙක්ගෙන් පවතිනවා. අප්‍රියයන් සමග එකතු වෙනකොට හිත දුකටපත් වෙනවා කියන එක හැම කෙනාටම පොදු කාරණාවක්. එහෙමයි. මේක පොදු කාරණාවක්. එහෙනම් මේ සියලු සත්‍යයන්ටම පොදු නිසා මේක ආර්ය සත්‍යයක් මේක. නොවෙනස් වෙන සත්‍යයක් මේක. අතීතෙත් වර්තමානෙත් අනාගතෙත් පවතින සත්‍යයක් මේක. එහෙමයි. ඒකයි ධර්මයට ගුණයක් තියෙන්නේ අකාලිකයි කියලා. චතුරාර්ය සත්‍යයි සත්‍ය පවතින නිසා. එහෙමයි. ඊළඟට මේක පරම සත්‍ය නිසා තමයි මේක ස්වාක්ඛාතයි කියලා කියන්නේ. කියන්නේ මේකට කාටවත් මේක ගරහන්න බෑ මේක බොරුයි කියලා. දෙවියන්ටවත් මිනිසුන්ටවත් බමුණටවත් ශ්‍රවණයන්ට බ්‍රාහ්මණයන්ට කිසි කෙනෙකුට ගරහන්න බෑ මේක බොරුයි කියලා. එහෙමයි. ඒ වගේම මේ දුකට ආය මේ සත්‍යය වැටෙන්නේ ආධ්‍යාත්මයේ ඇතුළේ තියෙන කාරණාවක් නිසා කුමක්ද? තෘෂ්ණාවයි කියලා මහ බෝසතාණන් වහන්සේ අවබෝධ කළා. හිතේ හිත ඇතුළේ තියෙන තෘෂ්ණාව දැන් බුදුරජාණන් මහ බෝසතාණන් වහන්සේට පේනවාද? එහෙමයි. පුදුම දෙයක් ඒකනේ. හිතේ වැඩ කරන තෘෂ්ණාව පේනවා කියලා කියන්නේ කෙනෙකුට. දැන් මේකනේ අල්ලගන්න අමාරුම තැන මේක. හිත ඇතුළේ තෘෂ්ණාව තියෙනවා. දැන් මේ වැඩ කරන්නේ තෘෂ්ණාවයි කියලා තේරුම් ගන්න බැරිකම. එහෙමයි ස්වාමී. ඒතර තේරුම් ගත්ත හිතේ මෙන්න මේ ස්වභාවය තමයි තෘෂ්ණාව. මේ ස්වභාවය නැති වුණොත් දුක නැති වෙනවා. දුක්ඛ නිරෝධය අවබෝධ වෙනවා. හරිම ආශ්චර්යදී කියලා කියන්නේ. ඒතකොට මේ හිත ඇතුලේ තියෙන සැඟවිලා තියෙන තෘෂ්ණාව සම්මා දිට්ඨිය වැඩෙනකොට ෂය වෙනවා කියලා අවබෝධ කළා. ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව සම්මා සංකල්ප වැඩෙනකොට දුර වෙනවා කියලා අවබෝධ කළා. එහෙමයි. මිත්‍යා දෘෂ්ටිය වැඩෙනකොට තෘෂ්ණාව වැඩෙනවා. සම්මා දිට්ඨිය වැඩෙනකොට තෘෂ්ණාව දුර වෙලා යනවා. එහෙමයි. මිත්‍තිකම කාම ව්‍යාපාද හිංසා සිතිවිලි වැඩෙනකොට තෘෂ්ණාව වැඩෙනවා. නික්කම් අව්‍යාපාද අවිහිංසා සිතිවිලි වැඩෙනකොට තෘෂ්ණාව ෂය වෙලා යනවා. එහෙමයි. බොරු කීම, කේලම් කීම, හිස් වචන, පරුස වචන කියද්දී තෘෂ්ණාව වැඩෙනවා. ඒ හතරෙන් වෙන් වෙනකොට මෙන්න තෘෂ්ණාව දුර වෙලා යනවා. සතුම් මරද්දි, හොරකම් කරද්දි, වැරදි කාම සේවන හැදෙද්දි තෘෂ්ණාව පෝෂණය වෙනවා. ඒ හතරෙන් තුනෙන් වළකිනකොට මෙන්න තෘෂ්ණාව දුර වෙලා යනවා පේන බෝසතාණන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඊළඟට මිත්‍යා ආජීවය දෙනකොට තෘෂ්ණාව වැඩෙනවා. මිත්‍යා ආජීවයෙන් වැළකීනකොට මෙන්න තෘෂ්ණාව දුර වෙලා යනවා. බෝසතාණන් වහන්සේට පේනවා. මටද පේන්නේ මේ. මේක තමයි විද්‍යාව. පෙර නොඇසූ විරු දහමක් දැන් මේ හිතේ උපදින්නේ. ලෝකයට අනාවරණය වෙනවා. අනාවරණය වෙච්ච දෙයක්. එහෙමයි ස්වාමීනි. ඊළඟට මිත්‍යා වායාමේ මේ මෙන්න මේ කියන මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීවයේ පිණිස යම් උත්සාහයක් යෙදෙනවන ඒක මිත්‍යා වායාමය. ඒතර මේ මිත්‍යා වායාම තුල ඉන්නකොට කුමක්ද වෙන්නේ? තෘෂ්ණාව පෝෂණය වෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තමන්ගේ ජීවිතේ හුරු කරගෙන යනකොට සම්මා වායාම ඒ වීරිය පවත්වනකොට මෙන්න තෘෂ්ණාව දුර වෙලා යනවා. එහෙමයි. ඊළඟට ඒ ඔස්සේ දැන් මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම මේවට හිත නතු කරනකොට හිතේ ඇති වෙන මිත්‍යා සතිය. මිත්‍යා සතියත් එක්ක වැඩෙන්නේ කුමක්ද? තෘෂ්ණාව. එහෙමයි. හැබැයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම වැඩෙනකොට මනස තුළ වැඩෙන්නේ සම්මා සතිය. සම්මා සතිය වැඩෙනකොට මෙන්න තෘෂ්ණාව නැතිලා යනවා. එහෙමයි. හරි පුදුමයි. ඊළඟට මිත්‍යා සමාධියක් වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි වැඩෙනකොට මොකද වෙන්නේ? මෙන්න හරි පුදුමයි.
හිතේ මේ ඇතිවෙන මිත්‍යා සමාධිය ඇති වෙනවා. ඒ මිත්‍යා සමාධි තුල ඇති වෙන්නේ කුමක්ද? තෘෂ්ණාව. එහෙමයි ස්වාමීනි. සසර ගමන පෝෂණය වෙන්නේ. එහෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති වැඩනකොට හිතේ උපදින්නේ ඇති වෙන සමාධියට කියනවා, දැහැන්ගතට බවට කියනවා සම්මා සමාධිය කියලා. මෙන්න සම්මා සමාධිය ඇති වෙනකොට හිතේ තෘෂ්ණාව නැතිලා යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. මාර්ගය උපදිනවා හිත ඇතුලේ. හිත ඇතුලේ උපදින්නේ අවබෝධයක් ඒක. එහෙමයි. හරි පුදුමයි. දැන් මේ විදියට මහ බෝසතාණන් වහන්සේ දැන් මේ එළිවෙන යාමේ දැන් මේ වෙසක් දවසේ. වෙසක් දවසේ එළිවෙන යාමේ. එහෙමයි. දැන් අද මේ රාත්‍රියේ එළිවෙන අතේ. එහෙමයි ස්වාමීනි. අද රාත්‍රියේ එළිවෙන අතර වෙනකොට මොකද වෙන්නේ? මහ බෝසතාණන් වහන්සේ ඒ කියන්නේ සාමාන්‍ය මේ 2 ඉඳන් උදේ 6 වගේ කාලය තුල. දැන් ඔන්න හිතේ දැනගත්ත මේ ටික අවබෝධ කරගෙන මහ බෝසතාණන් වහන්සේ කාමාශ්‍රව හිතේ වැඩ කරන හැටි පේනවා. භවආශ්‍රව වැඩ කරන හැටි පේනවා. අවිජ්ජාශ්‍රව වැඩ කරන හැටි පේනවා. තෘෂ්ණා වැඩ කරන හැටි පේනවා. සම්මාදිට්ඨිය හිතේ පිහිරවනකොට අර ටික ෂේ වෙනවත් පේනවා. ඒතර සම්මාදිට්ඨියේම හිත පිහිටවගෙන ඉන්නවා බෝසතාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. සම්මා සංකල්ප තුළ හිත පිහිටනකොට අර ටික ෂේ වෙලා යනවා පේනවා. සම්මා සංකල්පයේම හිත පිහිටවගෙන ඉන්නවා. එහෙමයි. සම්මා වාචා තුළ හිත පිහිටවගෙන ඉන්නකොට අර ටික ෂේ වෙලා යනවා පේනවා. සම්මා වාචා තුළම දැන් හිත පිහිටවගෙන දැහැන්ගත කරගෙන ඉන්නවා. සම්මා කම්මන්ත තුළ හිත පිහිටවගෙන ඉන්නකොට අර ටික ෂේ වෙලා යනවා පේනවා. සම්මා කම්මන්තයේම හිත පිහිටවගෙන ඉන්නවා. එහෙමයි. සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුළ හිත පිහිටවන්න මේව ෂේ වෙලා යනකොට පේනකොට පේද්දි සිහි කල්පනාවෙන් ඉන්නකොට හිතේ යම් කාම ලෝකයට ඇදලා දාන ස්වභාවයක් තිබ්බා නම් ඒක නිරුද්ධ වෙලා ගියා. එහෙමයි. නිරුද්ධ වෙලා කියලා කියන්නේ ආයි හටගන්නේ. එහෙමයි ආයි ස්වාමීනි. හටගන්නේ ස්වභාවයට පත් වෙනවා. එහෙමයි. හරියට තල් ගහක කරඩිය කැඩුනාට පස්සේ තල් ගහ පැලවෙන්නේ නැත්තේ යම්සේද? එහෙමයි. මහ බෝසතාණන් වහන්සේ හිත ඇතුළේ දැක්කා කාමාශ්‍රව වැඩ කරන්නේ නැහැ දැන්. කාම ලෝකෙට ඇද බැඳලා දාන විදියට තමන්ගේ ආධ්‍යාත්මික දේවල් නිර්මාණය කළ දෙන්නේ නැහැ දැන්. දැන් අපි හිත ඇතුළේ ස්වභාවයක් තියෙනෝනේ කාම වස්තු වලට, කාම සම්පත් වලට, කාම භවයට, කාම ලෝකෙට ඇදලා යන ආකාරයට අපි හිත ඇතුළේ දේවල් නිර්මාණය කළ දෙනෝනේ. හරිම චංචල ස්වරූපයක්. අන්න හරි. මේ නිර්මාණය කළ දෙන්නේ කාම ආශ්‍රවය විසින් කළ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ දැන් මහ බෝසතාණන් වහන්සේ හිතේ. එහෙමයි. නිරුද්ධ සංසිඳිලා. නිරුද්ධ වුණා කියලා කියන්නේ ඒකට. එහෙමයි. ඒකට පාවිච්චි කරන වචනේ තමයි නිරෝධය කියන වචනේ. එහෙමයි. නිරුද්ධ වීම. ඊළඟට භවආශ්‍රව දැන් මහ බෝසතාණන් වහන්සේගේ නිරුද්ධයි. පැවැත්මකට පවා ආධ්‍යාත්මය අදින්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි. ඒ වගේම තමයි අනවබෝධයට සමංග හිතේ වහලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට හිතපත් වෙන්නේ නැහැ. අවබෝධයට හිත මේ විවර වෙලා තියෙන ස්වභාවය තියෙනවා. එහෙමයි. දැන් බලන්න අපේ හිතේ ස්වභාවයක් තියෙන හැමතිස්සෙම අනවබෝධයට හැමතිස්සෙම වහන ස්වභාවයක් තියෙනවා. මේ අනවබෝධයට හැමතිස්සෙම හිත ගෙනියන ස්වභාවයක් තියෙනවා. අවබෝධය වහන ස්වභාවයක්. එහෙමයි ස්වාමීනි. අවබෝධයට හැමතිස්සෙම හිත වහනවා. එහෙයි. අනවබෝධයට හිත ගෙනියනවා. දැන් බලන්න අපි යම් දෙයක් අහනකොට සාමාන්‍යයෙන් අපේ හිත මේ නීවරණ වල හිමින් වහ ගන්න ඩිංග මොන හරි කරුණක් ඇවිල්ලා. ඒක වෙන්නේ අවිජ්ජාශ්‍රවත් එක වෙන්නේ. එහෙමයි. අනවබෝධයට හිත බඳිනවා. අනවබෝධයට හේතු වෙන දේවල් වලම හිත පැටලෙනවා. දැන් මේක අහනවා මේක කියන දේ හිතනවා ඊට පස්සේ මොකක් හරි මේකට මොකක් හරි විතර්කයක් තමයි හිතේ උපදින්න පටන් ගන්න. අවබෝධයට ඉඩක් ඉඩක් හදන්නේ. හදලා දෙන්නේ. එහෙමයි. සැක උපදිනවා. එහෙයි ස්වාමීනි. මේක මෙහෙම වෙන්න බෑ, හරම් වෙන්න බෑ, මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා. පිළිගන්නේ නැහැ, ඉන්දියාවේ ඉපදුණා කියලා පිළිගන්නේ නැහැ. එහෙමයි. සැක උපදලා දෙන්නේ. ධර්මයේ ගත්තත් එහෙම. දැන් මොකක්ද දහම් කරුණක් ඉස්මතු කළා හිතනවා ඕක මේ පුද්ගලික මතයක්, ඕක මෙහිමයි, ඕක හරමයි, ඕක වැඩන්නේ නැහැ. පිළිගන්න හිතෙන්නේ නැහැ. ඒ අවිජ්ජාශ්‍රවේ ස්වභාවයක. ස්වාමීනි අවිජ්ජාශ්‍රවේ, භවආශ්‍රවේ, කාමාශ්‍රවේ, තණ්හාව කියන කරුණත් එක්කද පෝෂණය වෙන්නේ? තණ්හාවත් එක්ක මේ තමයි ඔක්කොම නිර්මාණය කළ දෙන්නේ ඇත්තටම. එහෙමයි. තණ්හාව තමයි මේ හැම දෙයකටම පෝෂණය සපයන්නේ. එහෙයි. තණ්හාව තමයි ඔක්කොම පෝෂණය සපයන්නේ. එහෙමයි. තණ්හාවෙන් තමයි හරි හැම දෙයක්ම මේ උපද්දලා තියෙන්නේ. ඒතර බලන්න මේ ආශ්‍රව සියල්ල හඳුනගෙන ආශ්‍රව හටගන්න හැටි අවබෝධ කරගෙන පවතින හැටි අවබෝධ කරගෙන නැති වෙන හැටි අවබෝධ කරගෙන සිහියෙන් ඉන්නකොට මහ බෝසතාණන්සේගේ සියලු ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා ගියා. එහෙමයි. අන්නේ මොහොත තමයි මහ බෝසතාණන් වහන්සේ ඒ මොහොතෙන් පස්සේ
මහ බෝසතාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුද්ධෝ කියන වචන පාවිච්චි කරනවා. එහෙමයි. සියලු ආශ්‍රය යම් මොහොතක ෂේ වුණාද ඒ ෂේ වෙනකම් මේ කියන අවබෝධය මේ විදියටම ඒ චිත්ත සංතානය තුළ පරිපූර්ණ වෙනකම් දෙව් මිනිස් ලෝකයට කිව්වේ නෑ කියනවා මං සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නෑ කියන. එහෙමයි. මේක හරි ලස්සන විස්තර දෙන චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන වශයෙන් අවබෝධ කරනකම් මං සම්මා සම්බුද්ධ කියලා ලෝකෙට ප්‍රතිඥා දුන්නේ නෑ කියනවා. එහෙමයි. පටිච්චසමුප්පාදයේ හට ගැනීම නැතිවීම මේ අයුරින් අවබෝධ කරනකම් මම ලෝකෙට සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියන. එහෙමයි. ඊළඟ පංච උපාදානස්කන්ධයේ ආස්වාද ආදීනව නිස්සරණය ඒ අයුරින්ම අවබෝධ කරනකම් සම්මා සම්බුද්ධයි කියලා ලෝකෙට ප්‍රතිඥා දුන්නේ නැහැ කියන. ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණ ඒ අයුරින් අවබෝධ කරනකම් මම මේ දෙව් මිනිස් ලෝකයට සම්මා සම්බුද්ධයි කියන වචන තේරුම එතන මොකද්ද? සියල්ල අවබෝධ කළා කියලා මම මේ දෙව් මිනිස් ලෝකයට ගම් ප්‍රතිඥා දුන්නේ නැහැ කියන සාරිපුත්ත. එහෙමයි. සාරිපුත්තයන් වහන්සේ සමහර තැන්වල දේශනා කරනවා. ආනන්දයන් වහන්සේ දේශනා කරනවා. භික්ෂුන් වහන්සේට දේශනා කරනවා. සර්වඥය කියලා කියන්නේ සියල්ල අවබෝධ කරපු මනසක් තියෙනවා දැන්. එහෙමයි. සියලු දේ දකින්න මනසක් තියෙනවා. සියලු දේ සිහි කළ සැනින් සංවේදී වෙන මනසක් තියෙනවා. ඒ කිසි දෙයකට ඒ මනස තුළ ආවරණයක් නැහැ. අනාවරණ දස්සාවි කියන ශ්‍රී නාමයෙන් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පිදුම් ලබනවා. එහෙමයි. සර්වඥයි කියන ශ්‍රී නාමයෙන් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිදුම් ලබනවා. සම්මා සම්බුද්ධයි කියන ශ්‍රී නාමයෙන් තථාගතයන් වහන්සේ පිදුම් ලබනවා. තථාගත කියන ශ්‍රී නාමයෙන් තථාගතයන් වහන්සේ පිදුම් ලබනවා. දසබලධාරී කියන ශ්‍රී නාමයෙන් තථාගතයන් වහන්සේ පිදුම් ලබනවා. විසරද ඥානී කියන ශ්‍රී නාමයෙන් තථාගතයන් වහන්සේ පිදුම් ලබන මේ මොහොතේ සිට. එහෙමයි. අසම සමයි කියන ශ්‍රී නාමයෙන් පිදුම් ලබනවා. අච්චරිය මනුස්සෝ කියන ශ්‍රී නාමයෙන් පිදුම් ලබනවා. එහෙමයි. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්න නවහරහදී බුදුගුණයන්ගෙන් ශාස්ත්‍රුන් වහන්සේ පිදුම් ලබන මේ මොහොතේ ඉඳලා. හරි ආශ්චර්යයි. ආශ්චර්ය චිත්ත සංතානයකින් යුතු දේව මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරවන උතුම් දහමක් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරපු සිතකින් යුතු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට අද වගේ වෙසක් පුන් පොර 15ක පොහොය දවසේ එළිවෙන යාමේදී පශ්චිම යාමේදී එහෙමයි. මේ වජිරාසන භූමියේදී ඇසතු බෝ සෙවණි දසමරුන් පරදවා තුන්ලොව දිනමින් මේ විරාජමානව වැඩ සිටිනවා. එහෙමයි. එදා ඉඳලා ඔන්න ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ හරි පුදුමයි. එතකොට විනය පිටකේ තැනක තියෙනවා හරි ආශ්චර්ය ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු බවට පත් වෙලා එදා ඉඳන් සතියක් ඒ පළඟෙම ඉරියව් මාරු වෙන්නේ නැහැ. එහෙමයි. ඒ පළඟෙම ශාස්ත්‍රුන් වහන්සේ අරහත් ඵල සුවයෙන් වැඩ සිටිනවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. පැය 24 කීයක්ද? 7ක්. එහෙමයි. පැය 24 7ක්. අරහත් ඵල සුවේ එකම සුවයකින් ශාස්ත්‍රුන් වහන්සේ දවස් 7ක් එක දිගට ඒ සුවේ විඳින්න වාසය. ඇයි දෙන් අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට මේ ආවේ මහා මේ දුක් ගැහැට වින්දේ මේ වෙනුවෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සුවේ විඳින්න බෝසතාණන් වහන්සේ මේ මහා ශාස්ත්‍රුන් වහන්සේ ඇසතු බෝ සෙවණීම වජිරාසන භූමියේම එහෙමයි. හරි ආශ්චර්යයි අරහත් ඵල සුවයෙන් වැඩ සිටිනවා. එහෙ ස්වාමීනි. අපිට ඒක හිතා ගන්න බෑ ඒක. එතකොට බෝරජාණන් වහන්සේ කියලා කියන්නේ අරහත් ඵල සුවයෙන් සතියක් සුව විඳමින් සම්බුදු ඥාන දරාගෙන සර්වඥතා ඥාන දරාගෙන වැඩ සිටි මහ බෝසතාණන් වහන්සේ ශරීරය පවා ස්පර්ශ කරපු ගහ ශාකය ස්වාමීනි. පූජනීය ශාකය. එහෙමයි. අදරත් විරාජමානව පිදුම් ලබමින් සත්කාර ලබමින් සම්මාන ලබමින් වැඩ සිටින දෙව් මිනිස් ලෝකයට අනන්ත යහපත සලසමින් වැඩ සිටිනවා. එහෙමයි ස්වාමීනි. ඒ වජිරාසන භූමිය කියලා කියන සියලු බුදුවරුන්ගේ අරහත් ඵල සෝයෙන් ਸਰවත්ත ඥාණයෙන් ඒ ස්ත්‍රී දේහයෙන් ස්පර්ශ වෙමින් තියෙන විරාජමාන භූමියක්. එහෙමයි. අදටත් දෙව් මිනිස් ලෝකයාගේ අපිට ඒක හිතා ගන්න බෑ. දේශ විදේශ බොහෝ ජනී ජනයාගේ අප්‍රමාණ විදියට මුදලින් රත්තරන් වලින් මැණික් වලින්
පිදුම් ලබන උදාර භූමිය. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. බුදුවරු නැති කල් වලට පවා අටුවා කතාවල තියෙනවා ඊට ඉහළ ඒ ප්‍රදේශය හරි පාරිශුද්ධයි කියන. ඒ ඉහළින් අඩු ගන්න සතාසිව්පාවයක් යන්නේ නැහැ කියනවා මේ භූමිය ඉහළින්. එහෙමයි. ඊතරම් ආශ්චර්යයි. ඊතරම් අద్භූතයි. එහෙමයි. ඉතින් ඒ නිසා පින්වත්නි හිත පහදවා ගන්න මෙවන් උතුම් දිනයක ඒ සර්වජ්ජන් වහන්සේගේ අසිරිමත් සිතේ ස්වභාවය සම්බුදු සිතක අසිරිය අපිට මේ බුද්ධ දේශනා ඇසුරු කරගෙන ශ්‍රවණය කරන්නට වාසනාව උදා වුණා. ඉතින් මේ ශ්‍රවණ මාත්‍රයෙන් අපට ඒ අරහත් සම්බුදුරජාණන් වහන්සේන පහන් සිතක් ඉපදුනා නම් මේ ඒ පහන් සිත සසර දුක් දුරු කරන්න අනුග්‍රහ කරන්නේ. ඒකයි අපි නිරන්තරයෙන් මේ කියන්නේ ඒ පහන් සිත දියුණු කරන්න, ඒ පහන් සිත වඩන්න කියලා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ ධර්ම දානෙ දෙන්නු පිරිසට හිතා සතුටු වෙන්න තමනුත් ඒ උතුම් ලාභය උපදවාගෙන දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල ඒ උතුම් ලාභය උපදවලා රැස් කරගත් උදාර පින සසර පුරා තමන්ගේ නිවන් මගට අනුතරක් නොවීම පිණිස නිවන් මග සුරැකීම පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරුවන අපි හැමදෙනාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස වේලාව යෙදුණු මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින වෙසක් පුර 15ක පොහොය දවසේ සම්බුදු සිතක අසිරිය උතුම් ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විසින සදහවත් පිරිසක් ඒක රාශී වෙලා. ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්ම රාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා, ඒ වගේම සක්දිවිඳුන් විස්කන්දේව පුතු, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්ත රාෂ්ට්‍රකින සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙව් බඹුන් මේ පුණ්‍යානුභාව බලයෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය මෙහි දහම් මඟ විවර කළ දුන්නු පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍ය ජාල වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන සදහවත් සියලු දෙනාට, පවුල් සිටින දෙමව්පියන්ට, ඥාතීන්ට, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටම, ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් ගරුතර මහා සංඝරත්නයේ සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන සදැහැවතුන් පිරිස ඊටාම දයාවෙන් පිනැති ඔබ හැම දෙනා සමග අපි සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අවස්ථාව දෙනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න 071 88 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් තෙමංගුල යෙදුන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවස යලි ලෝකයට උදා වෙමින් අභිනව සම්බුද්ධ වර්ෂය උදා වූවා. මේ අභිනව සම්බුද්ධ වර්ෂයේ උතුම් තුනුරුවන පිළිබඳව පහන්සිත ඇති කරගන්න ජාතියම වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.